समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු කතමං තථාගතස්ස සත්තානං ආසයානුසය ඥානං ඉද තථාගතෝ සත්තානං ආසයං ජානාති අනුසයං ජානාති චරිතං ජානාති අධිමුත්තිං ජානාති භබ්බා භබ්බේ සත්තේ ජානාති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් හැම දිනම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. දේශන 6කින් සමන්විත දේශන මාලාවේ දවන ධර්ම දේශනාවයි අද ඔබ මෙලෙසින් සවන් දෙන්නට සූදානම්ව සිටින්නේ. තථාගත බුදු පියාණන් වහන්සේට පමණක් අනන්‍ය වූ අනෙක් මහා ශ්‍රාවකයන්ට නොමැති සුවිශේෂ ඥාන 6ක් වන ෂඩ් අසාධාරණ ඥානයන් පිළිබඳවයි මේ දේශන මාලාව තුළ අපි පින්නතුන්ට කරුණු කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ. මාමුලින් මතක් කළා අපි මේ දේශනාවන් සිද්ධ කරන්නේ දේශන මාලාවක් විදිහට. මේ දේශන මාලාවේ දේශනා 6ක් තියෙනවා. ඒ 6 බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ ඥාන 6ක් වෙන ෂඩ් අසාධාරණ ඥාන මුල් කරගෙන තමයි කරන්නේ. ෂඩ් කියන්නේ 6ට, අසාධාරණ කියලා කියන්නේ අනෙක් රහතන් වහන්සේලාටවත් පිහිටන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට පමණක් පිහිටලා තියෙන නිසා. දැන් පොදුවේ හැමෝටම තියෙනවා නම් යමක් ඒක සාධාරණයි කියලා අපි කියනවා. සමව තියෙන නිසා. බුදුරජාණන් වහන්සේට විතරක් තිබිලා අනිත් අයට නැත්තම් එතන ඒ අදහසින් තමයි අසාධාරණ කියලා කියන්නේ. ඉතින් අන්න ඒ වගේ ඥාන 6ක් තියෙනවා. ඒ ඥාන 6ට අපි කියන්නේ ෂඩ් අසාධාරණ ඥාන කියලා. ඒ ඥාන 6 මේ විදිහට අපිට වර්ග කරන්න පුළුවන් සූත්‍ර මේ දේශනාවට ප්‍රවේශයක් ගන්න. පළවෙනි එක ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානය. දෙක අද අපි විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වන ආසයානුසේ ඥානය. තුන යමක පාටිහාරීය ඥානය. හතර මහා කරුණා සමාපatti ඥානය. 5 සබ්බඤ්ඤුත ඥානය. 6 අනාවරණ ඥානය. මෙන්න මේ කියන ඥාන 6 අතුරෙන් අද අපි වෙලාවේ හැටියට ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච සුවිශේෂ ඥානයක් වන ආසයානුසය ඥානය කියලා. කියන්නේ මොකද්ද කියන කාරණේ ගැන. පින්වත්නි, මේ ෂඩ් අසාධාරණ ඥාන, තිසැත්ත ඥාන පිළිබඳව හොඳ විග්‍රහයන් ඇතුළත් ධර්ම ග්‍රන්ථයක් තියෙනවා පටිසම්භිදා මග්ග කියලා.
අන්න ඒ ග්‍රන්ථයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේට තිබිච්ච ඒ විශේෂ ඥාන, තෙසැත්තෑ ඥාන, චුද්දස ඥාන, දස බල ඥාන ආදී වශයෙන් හඳුන්වන ඒ ඥාන අතරේ මේ ෂඩ් අසාධාරණ ඥානත් සඳහන් වෙනවා. ඉතින් ආසයානුසේ ඥානය පිළිබඳව පටිසම්භිදා මග්ග කියන ග්‍රන්ථයෙහි එන විස්තරය මුල් කරගෙන තමයි අද ඔබට මා මේ දේශනාව කරන්නේ, කරුණු පැහැදිලි කරලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ ආසයානුසේ ඥානය ගැන මෙන්න මෙහෙම විස්තර කරනවා. කතමං තථාගතස්ස සත්තානං ආසයානුසේ ඥානං. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ, තථාගතයන්න් වහන්සේගේ සත්වයන් පිළිබඳව ආසය අනුසය ඥානය කියන්නේ? ඉද තථාගතෝ සත්තානං ආසයං ජානාති. මේ ඥානය තුලින් තථාගතයන් වහන්සේ සත්වයන්ගේ ආසය දන්නවා. අනුසයං ජානාති, අනුසය දන්නවා. චරිතං ජානාති, චරිත දන්නවා. අධිමුත්තිං ජානාති, අධිමුත්තිය දන්නවා. බබ්බා බබ්බේ සත්‍යේ ජානාති, භව්‍යා භව්‍ය ස්වභාවය දන්නවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සත්තානං ආසයානුසේ ඥානයෙන් යුක්තයි කියලා සඳහන් කරනවා. ඒක තමයි සරල අදහස. දැන් අපි බලමු මේ වචනය, ආසය කියන වචනය. ආසය කියන වචනේ පාවිච්චි කරන්නේ යම් තැනක යම් දෙයක් රැස් වෙලා තියෙනවා නම් අන්න ඒ රැස් වෙන ස්වභාවයට කියනවා, රැස් වෙලා තියෙන ස්වභාවයේ තියෙන තැනට කියනවා ආසය කියන වචනේ. දැන් අපි දන්නවා ආසය කියන වචනේ සංස්කෘත වචන තමයි ආශ්‍රය කියලා කියනවා. ආශ්‍රය කරනවා කියලා කියන්නේ, ඇසුරු කරනවා කියලා කියන්නේ එකතු වෙච්ච අයනේ. ලං වෙච්ච අය, රැස් වෙච්ච අය තමයි අපි ආශ්‍රය කරන්නේ. කවුරු හරි කෙනෙක් ආශ්‍රය කරන්න. දැන් ඉතින් මේ අපිට ගත්තොත් මේ විශ්ව ගම්මාන සංකල්පය මුල් කරගෙන දැන් ඉතින් මාර්ගගත ක්‍රමයට උනත් මේ ඉන්ටර්නෙට් එකේ අන්තර්ජාලය තුලින් උනත් එක එකනා දුර ඉන්න අය උනත් ආශ්‍රය කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් ආශ්‍රය කරනවා කියන්නේ පිරිසක් එකට එකතු කරගෙන එකතු වෙලා ඉන්නවා කියන එක. ඒතර අපි දන්නවා ජලය එකතු වෙච්ච තැනට කියනවා මොකක් කියලාද? ජලාශය කියලා කියනවා නේද? ජලාශය කියලා කියන්නේ අන්න ඒ වාගේ අදහස් එකතු වෙලා තියෙන තැනට මෙතන ආසය කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට පින්වත්නි, මෙන්න මේ ආසය දන්නවා කියලා කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ආසය කියන වචනේ තේරුම ධර්මානුකූලව ගත්තොත් පුරුදු කියලා කියන්න පුළුවන්. රැස් වෙච්ච කාලයක් තිස්සේ ඇසුරු කිරීම තුළ, කාලයක් තිස්සේ හුරු කිරීම තුළ ඇති කරගත්ත පුරුදු. දැන් අපි දන්නවනේ අපේ සමාජයේ සමහර අය ඉන්නවා එක එක්කෙනාගේ ඇසුර මත එක හුරු වෙන පුරුදු නේද? සත්‍ය ගුම්බ ජාතකයට අනුව අපි අහලා තියෙන අර ගිරාපෝතකයෝ දෙන්න නේද, හොර මුලක් ළඟටයි තාපසයෝ මුලක් ළඟටයි වැටුනහම ඒ අයගේ චරිත ස්වභාවයන් අර කුරුළු පැටව දෙන්නටත් හුරු වුණා. ඒ හුරුව නිසා තමයි, පුරුද්ද නිසා තමයි ඒ අය ඒ විදිහට කතා කරන්න පෙළඹුණේ. අන්න ඒ වාගේ හුරු පුරුදු තියෙනවා සමහරුන්ගේ. බුදුරජාණන් වහන්සේ අන්නේ හුරු පුරුදු අඳුරනවා. සමහර වෙලාවට පුරුදු තියෙන්න පුළුවන් නරක විදිහේ පුරුද්දක් තිබුණත් ඒක ඒ පුරුද්ද තියෙන කෙනා හොඳ එක්කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඒකට හොඳම නිදර්ශන කතාවක් මට කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ගමක පන්සලක ලොකු හාමුදුරු කෙනෙකුයි පොඩි හාමුදුරු කෙනෙකුයි හිටියලු. දවසක්
දායක මහත්තයෙක් දානෙට ආරාධනා කරන්න ඇවිල්ලා ලොකු හාමුදුරන්ට කියන ලොකු හාමුදුරනේ අපේ දානෙට ඔබ වහන්සේ වඩින්නම ඕන කියලා. සමහර දායකයන්ට තියෙන අමුතු අසනීපයක් නේද? දන් දෙනවා නම් ලොකු හාමුදුරුවෝ වඩින්න ඕන. හරියට පොඩි හාමුදුරුවෝ දානෙ වන්දන්නේ නැහැ වගේ. ඉතින් පොඩි හාමුදුරුවෝ කෙනෙක් ගියාම හිතට නිකන් මදි. මෙච්චර කරලත් බලන්න ලොකු හාමුදුරුවෝ වැඩි නෑනේ කියලා එහෙම හිත අමනාප කරගන්න දායකයෝ ඉන්නවා. ඉතින් දැන් මේ දායක මහත්තයාගේ ආරාධනාව ලොකු හාමුදුරුවෝ බාරගත්තා. වයසක ලොකු හාමුදුරුවන්ට නියමිත දවසේ අමතක වෙලා වෙන දානක වැටලා. පන්සලේ හිටිය පොඩි හාමුදුරුවෝ බැලු බැල්මටත් එච්චර පැහැදීමක් ඇති වුණේ නැහැ පොඩි හාමුදුරුවෝ කෙරෙහි. නමුත් ඉතින් හදාගත්ත දාන ටිකනේ ගෙදර ඔන්න ඔහි කමන්නේ දීලා දානවා කියලා දැන් ඒක කරගෙන යනවා. හාමුදුරුවෝ ඉස්සරහින් වඩිනවා දායකයා පිටිපස්සෙන් එනවා. ඔය එන අතරේ ඔහම යද්දී ඔය පාරේ තිබුණා ලොකු වතුර වලක්. දැන් දායකයා කල්පනා කරන හාමුදුරුවෝ කොච්චර උනත් සංවර ඇති මේ වතුර වලින් හාමුදුරන්ට ඉගොඩ වෙන්න නම් අනිවාර්යෙන් වතුර වලට බහින්න වෙනවා. හාමුදුරුවෝ බැහැලා යයි කියලා. දායකයා එහෙම හිතුවට හාමුදුරුවෝ මොකද කළේ? සිවුරත් උස්සගෙන ඉවරලා හැපතට පැන්නා. දුටු සැනින් කලබලයටපත් වෙච්ච දායකයා මේ ක්‍රියාවෙන් තව කලබල වුණා. අයියෝ මේ වගේ උන්නාන්සේ කෙනෙකුට මං දානෙ දෙන්න එක්කන් ආවේ. හරි අපරාධයක්. කමන්නේ නැහැ ඉතින් අදාපු දානෙ ටිකනේ නරක් වෙන හින්දා දීලා දානවා. හැබැයි පිරිකර නම් දෙන්නේ නැහැ කියලා හිතාගත්තා. වලින් පැන්න කෝන්තරේට. දැන් ඕකේ හිතාගෙන ওই විදිහට යනකොට ඔය පාරෙම තිබුණා පුංචි වතුර වලක්. ඉතින් දායකයා හිතනවා දැන් අරකින් පැන්න නම් ඉතින් මේකෙන් පණින්නේ කහන්න දෙයක් නැහැනේ. මේකෙනුත් පණී තමයි කියලා. දායකයා එහෙම හිතුවට හාමුදුරුවෝ මේ පුංචි වතුර වලේ බැස්සා. බැහැලා ගියා. දායකයට දැන් හරි ප්‍රහෙලිකාවක්. මොකද්ද මේ කරපු වැඩේ? බැහැලා යන්න ඕන වලේ පැනලා ගිහිල්ලා පැනලා යන්න පුළුවන් වලේ බැහැලා යනවා. මොකද්ද හාමුදුරනේ මේ වැඩේ ඇති තේරුම කියලා ඇහුවා. ඒ වෙලාවේදී අර හාමුදුරුවෝ කියනවා දායක මහත්තයට දායක මහත්තයෝ බැහැලා යන්න ඕන වලේ පැනලා ගිහිල්ලා මට පිරිකර නැති වුණා. මේකෙනුත් පැන නම් දානෙත් නැති වෙනවා ඒකයි මම බැහැලා ගියේ කියලා කිව්වා. දැන් ඒක හාස්‍ය උත්පාදනය කරන කතාවක් වුණාට මේකේ තේරුණ අර හාමුදුරන්ට තේරුණ අර වලිනුත් පැන නම් වැඩේ වරදිනවා කියලා. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ළඟට මේ සිද්ධිය අරගෙන ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ හාමුදුරුවෝ ආත්ම භව 500ක්ම රහත් වෙන්න කලින් එක දිගට සාංශාරික වඳුරෙක් වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා. අන්න ඒ වඳුරු ආත්මේ පුරුද්ද වඳුරාගේ ස්වරූපේ පණින එකනේ. ඒක තමයි ජන්මිට වැඩි පුරුද්ද ලොකුයි කියලා කියන්නේ. අන්න ඒ වාගේ එක එක්කෙනාට පුරුදු තියෙනවා. එතකොට ඒ පුරුදු දිහා බලලා සමහරු එක සැරේට වැරදි නිගමනවලට එනවා. බලන්නකෝ මෙයා කතා කරන හැටි, බලන්නකෝ මෙයා හැසිරෙන හැටි ආදී වශයෙන්. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම පුද්ගලයන්ගේ පුරුදු දැකලා කලබල වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බලන මෙහෙම පුරුද්දක් තිබ්බට මේක වෙනස් කරන්න පුළුවන්ද? මේ පුරුද්ද මෙයාට ආර්ය සත්‍ය අවබෝධයට බාධාවත් එහෙම නැත්නම් මේක තියාගෙනම මෙයාට සත්‍ය අවබෝධ කරගන්න හැකියාව තියනවාද? එහෙම බලලා ඉවර වෙලා ඒකට ගැළපෙන විදිහේ කර්මස්ථානයක් බුදුරජාණන් වහන්සේට දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔන්න ඔය පුරුදු කියන අදහසට ආශය කියන වචනයත් පාවිච්චි. මොකද පුරුද්ද කියලා කියන්නේ මොකද රැස් වෙන එකක්. පුරුද්ද කියලා කියන්නේ එක සැරයකට ඇති වෙන එකක් නෙවෙයි නේද? පුරුද්ද කියන්නේ කාලයක් තිස්සේ භාවිත කරලා ක්‍රියාත්මක කරලා ඇති වෙන තත්වයක්. ඉතින් අන්න ඒ තත්වය ඒ පුරුද්ද කායික ක්‍රියාවක් වෙන්නත් පුළුවන්. මානසික පුරුදුත් තියෙනවා. මානසික පුරුදු කියලා කියන්නේ මොකද්ද? හිතන්න පුරුදු වෙලා ඉන්නේ හැමයි සමහරු. සමහරුන්ට කොච්චර කිව්වත් එයාලා හිතන්නේ මේ තාලෙට. ඇයි ඒ? එයාලා හිතන්න හුරු වෙලා තියෙන්නේ හැමයි. අලුත් ක්‍රමයකට හිතන්නේ නැහැ. නේද? දැන් සමහර වෙලාවට දානයක් දෙනවනම් දානේ දෙන්න ඕන මෙන්න මේ විදියටමයි. මේ කෑම විතරයි දානෙට අදාළ කියලා හුරු වෙච්ච ක්‍රමයක් තියෙනවා සමහර මිනිස්සු. ඒයින් පිට මොකක්වත් හාමුදුරන්ට දානෙට හම්බ වෙන්නේ නැහැ. නේද? එක ලිස්ට් එකක් තියෙනවා තමන් හදන්න පුරුදු වෙච්ච මේ වොන්දන අපෝ මේ අකප කෑම ආදී වශයෙන් එහෙම හිතාගෙන ඉන්නවා. හුරු වෙලා ඉන්නවා. දන් දෙන්න සම්බන්ධයෙන්. ඒතර ඒක මානසිකව ඇති කරගන්න ආකල්පයක්.
අන්න එහෙම ආකල්ප හුරු හිත තියාගෙන ඉන්නවා. එතකොට මෙතනදී විශේෂයෙන්ම ධර්මයේ සඳහන් වෙන මේ ආසයන් ජානාති කියන තැනදී පෙන්වත්නි සත්වයෝ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න එනවනේ විවිධ ಜಾති අය මිනිස්සුත් එනවා දෙවියොත් එනවා බ්‍රහ්මයොත් එනවා ඒ වගේ අය එනවනේ. ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් මට්ටමේ අය. අන්න එහෙම අය ආවහම බුදුරජාණන් වහන්සේ බලනවා මේ කියන කෙනා භව දිට්ඨි සම්නිස්ෘතද එහෙම නැත්නම් විභව දිට්ඨි සම්නිස්ෘතද කියලා. භව දිට්ඨි සම්නිස්ෘත විභව දිට්ඨි සම්නිස්ෘත කියලා කියන්නේ දෘෂ්ටි දෙකකින් යුක්තකම. එදා කාලේ ඉන්දියානු සමාජය තුල මූලික ආගමික දෘෂ්ටි දෙකක් තිබුණා. ඒ දෙකට තමයි ඔක්කොම ආගමික සම්ප්‍රදායන් අයිති වෙන්නේ. ඒ දෘෂ්ටි දෙකට කියන්නේ ශාශ්වත දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි කියලා. ශාශ්වත කියන එක සරලව කිව්වොත් මේ එකම සත්වයා දිගින් දිගට පවතිනවා. මරණින් පස්සෙත් මේ සත්වයා උපදිනවාය කියන ඒ දෘෂ්ටිය. වෙනසකට ලක් නොවි මේ පවතිනවා කියන දෘෂ්ටිය. ඒක තමයි ශාශ්වත දෘෂ්ටිය. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ මරණින් පස්සේ ආපහු උපතක් නැහැ. මරණින් පස්සේ උපතක් නැහැ. මේ භවය විතරයි තියෙන. ඒ නිසා පුළුවන් තරම් කාල බීල සතුටු වෙලා ඉඳලා මැරිලා ගියාට පස්සේ මොකක්වත් නැහැ කියන අන්න ඒ දෘෂ්ටිය. එතකොට ඒකට විභව දෘෂ්ටිය කියලා සඳහන් කරනවා. විභව දෘෂ්ටිය තියෙන මිනිස්සු. දැන් ඔය වාගේ හැඟීම් තියෙන මිනිස්සු අපේ සමාජයේ තියෙනවනේ දැනටත් නේද? අපි ඉතින් මේ කරන කර්මානුරූපව අපි මෙහෙම මේ වෙලා ගිහිල්ලා මැරිලා ගිහිල්ලා අපිම උපදිනවා දිගින් දිගට මේ විදිහට මේ මම තමයි වෙනස් වෙන්නේ නැතුව උපදින්නේ කියලා හැඟීම තියෙනවා. ඒක ශාශ්වත දෘෂ්ටිය. උච්ඡේද දෘෂ්ටිය කියන්නේ ආයි මරණින් පස්සේ කවුද දන්නේ ඉපදෙනවද නැද්ද කියලා අපි නම් ඕව විශ්වාස කරන්නේ නැහැ. ඒ ඉඳ පුළුවන් තරම් කාලය ඇඳලා සතුටින් හිටියාම ඔය ඇති කියලා අන්න එහෙම හැඟීමෙන් කටයුතු කරන පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ ළඟට කවුරු හරි කෙනෙක් පැමිණියාම බණ අහන්න හරි වෙන දෙයකට බුදුහාමුදුරු බලනවා මෙන්න මේ ආසයානුසේ ඥාණයෙන් මෙයා සාස්වත දෘෂ්ටියට අයිති එක්කෙනෙක්ද උච්ඡේද දෘෂ්ටියට අයිති එක්කෙනෙක්ද? එහෙම බලලා ඒ දෘෂ්ටිය පිරිසිදු කරගන්නට අවශ්‍ය වෙන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ දේශනාව හදන්නේ. බණ කියනකොට අන්න ඒකට ගැළපෙන විදිහට තමයි කරුණු ගොනු කරන්නේ. ඉතින් ඒ හැකියාව තියෙන තථාගතයන් වහන්සේටම පමණයි. අනිත් අයට නැහැ. එතකොට ඔන්න එක්තරා විදිහකින් බුදුහාමුදුරුවෝ කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලෙක ඉපදෙන්න ලැබීමේ වාග්ය නේද? දැන් අපිත් කොතරම් බණ අහනවද හාමුදුරුවෝ ළඟට ගිහින්. ඉතින් අපිට නැහැනේ එහෙම ආසයානුසේ ඥාන. ඒ හින්දා අපි දන්න බණ ටිකක් කියලා පාඩම් කරගෙන ගිහිල්ලා කියලා එනවා. නමුත් බුදුරජාණන් වහන්සේම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ ඒ ස්වභාවය දන්න නිසා අන්න ඒ දෘෂ්ටීන් වෙනස් වෙන විදිහට බණ කියන්න දක්ෂයි. ඒතර ආසය කියලා කියන්නේ කාලයක් තිස්සේ හුරු වෙච්ච පුරුදු වෙච්ච ක්‍රම. ඒවා කායික හුරු පුරුදු වෙන්න පුළුවන්, මානසික දෘෂ්ටි හුරු පුරුදු වෙන්න පුළුවන්. ආසයන් ජානාති. ඊළඟට තවත් ආසය කියන වචනේ අදහසක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පින්වත්නි තමන් වහන්සේ ළඟට කවුරු හරි පුද්ගලයෙක් ආවොත් ඒ පුද්ගලයා ගැන දන්නව මෙහෙම. අයං පුද්ගලෝ කාමගරුකෝ. මේ පුද්ගලයා කාමයට හරි ආසයි. කාමාසයෝ කාමාධිමුත්තෝ. කාමක පුරුදු මෙයාට තියෙනවා. ඒකටම නැඹුරු වෙච්ච ගිජු වෙච්ච ගතියක් තියෙනවා කියලා දන්න. කාම කියලා කියන්නේ මේ කාම මිත්‍යාචාරය ගැනම කියන කතාවක් නෙවෙයි. අපි දන්නවා ප්‍රධාන කාම වස්තු තියෙනවා කීයද? 5. ඒවට කියන්නේ පංචකාම වස්තු කියලා. මොනවද? ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ කාරණා 5. අන්න ඒ කාරණා 5ට අධික ආශාවෙන් ඉන්න අය සිටිනවා. ඒවායින් ඉන්ද්‍රයන් සංතරපණය කිරීමේම යෙදිලා ඒවටම හුරු වෙච්ච කට්ටියක් ඉන්නවා.
අන්න ඒ අයට තමයි මේ කාමාදිමුත්තික කියන්නේ. එහෙම නැත්නම් කාම ගරුක කියලා කියන්නේ. එයාලගේ වැඩේම ඇහෙන් රූප බල බල ඇහැ පිනවන එක. කනෙන් ශබ්ද අසමින් කන පිනවන එක. නහයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරමින් නහය පිනවන එක. ඊළඟට දිවෙන් රස බලමින් දිව පිනවන එක. කයින් ස්පර්ශ විඳිමින් කය පිනවන එක තමයි එයාලගේ වැඩේ. එතකොට ඒ වාගේ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියාම බුදුරජාණන් වහන්සේ දන්නවා මෙන්න මෙයා මේ කාමයන්ම සේවනය කරන කෙනෙක්, කාම වස්තුන්ට ආසා ඇති කෙනෙක්. එතකොට එයා දැනුත් කරන්නේ ඒකයි, මත්තර බලාපොරොත්තු වෙන්නෙත් ඒකයි කියලා බුදුරජාණන් වහන්සේ හොඳින් දන්නවා. කාම සේවනය කරමින් කාමයන්ට කැමති අය ඉන්නවා. මේ කියන පංචකාම සම්පත් භුක්ති විඳමින් ඒව නැවත නැවත ලබන්න කැමති අය ඉන්නවා. ඒක පිරිසක්. ඊට පස්සේ තවත් පිරිසක් ඉන්නවා. ඒ කට්ටිය කාම සේවනය කරනවා. කාම සේවනය කියන්නේ මේ කියන පංචකාම සැප විඳිනවා. හැබැයි ඒ අයගේ හිතේ තියෙනවා නෙක්ඛම්මය ගැන හැඟීමක්. ඒ කියන්නේ මේව කවදා හරි අතහරින්න වෙනවා, අතහරින්න ඕන, මේවාට වැඩිය බැඳෙන්න හොඳ නෑ කියන හැඟීමෙන් කටයුතු කරන පිරිසකුත් ඉන්නවා. එහෙමයි හොඳයි නේද? දැන් ඔබට සාංශාරිකව ඔබ විසින් කරන ලද පින්වල විපාක විදිහට ඔබට යම් යම් මේ කාම සම්පත් ලැබිලා තියෙනවා. එතකොට ඒවා ඔබට નિરાයාසයෙන් පිනට ලැබිලා තියෙනවා නම් මොකද කරන්න ඕන? ඒව පරිභෝග කරන්න, පරිහරණය කරන්න නේද? සමහරව ඉන්නවා එහෙම පිනට ලැබිලත් පරිහරණය කරන්න පින නැහැ. ඒ සැපේ භුක්ති විඳින්න පින නැහැ. දැන් අර සාමාන්‍ය මිනිස්සුන් විඳින සැප ಜಾති හතරක් ගැන සඳහන් වෙනෝනේ ධර්මයේ. පළවෙනි සැපයට කියනවා අත්ථි සුඛ කියලා. දෙවෙනි එක භෝග සුඛ. තුන්වෙනි එක අනන සුඛ. හතරවෙනි එක අනවජ්‍ය සුඛ. අත්ථි සුඛ කියලා කියන්නේ Tamanට කියලා යමක්කමක් තියෙනවනේ ඒක සැපයක්. නේද? එතකොට Tamanට කියලා ඇහැ සතුටු කරන්න යම් යම් දේවල් ලැබිලා තියෙනවනේ ඒකෙන් සතුටු වෙන්න. කනට මිහිරි ශබ්ද ඇහෙනවා නම් අහන්න පුළුවන්කම තියෙන ඒවා සතුටු වෙන්න. කිසි වරදක් නැහැ. ඒ වගේම නහයට සුවඳ දැනෙනවා නම් ඒවෙන් සතුටු වෙන්න. අපෝ ගඳයි ගඳයි කියලා සුවඳ දැනෙනකොට නහය අල්ල ගන්න ඕනේ. ලස්සන රූප දැක්කම අපෝ කැතයි කැතයි කියලා ඇස් දෙක වහ ගන්න ඕනේ නේද? ඒවයි මිහිරියාව සුන්දරත්වය ඔබ විඳින්න. ඒ ඔබට ලැබිලා තියෙන්නේ ඔබ අතීතයේ කරපු හොඳ කර්මවල විපාක විදිහට. හැබැයි විඳින්න ඕන කොහොමද? ඒවයි අනවශ්‍ය විදිහට ඇලෙන්නේ නැතුව බෑ කියන ආකල්පෙන් නෙවෙයි. මේව දැන් තියෙන හින්දා මම මේක හොඳ රූපයක්, හොඳ ශබ්දයක්, හොඳ ගන්ධයක් මම මේකේ ආස්වාදයක් දකිනවා, විඳිනවා. හැබැයි ඒ දේ කවදා හරි අතහරින්න වෙනවා කියන හැඟීම ඔබට තියෙන්න ඕන. නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති කියන්නේ ඒක. අතහරින්න සූදානමින් තමයි අර සැපේ භුක්ති විඳින්න ඕන. ඇයි අතහරින්න වෙලාවක් ආවහම දුකක් නැතුව අතහරින්න පුළුවන්. අන්න ඒ අදහස ඔබේ හිතේ ගැබ් වෙලා තියෙන්න ඕන. ඉතින් අපේ සමාජයේ ඉන්න සමහර අයට ගොඩාක් තියෙනවා. අත්ථි සුඛය තියෙනවා. හැබැයි භෝග සුඛය නැහැ. භෝග සුඛය කියන්නේ පරිහරණය කරන්න පින නැහැ. එහෙමයි කොච්චර ඉන්නවද? නේද? සමහර වෙලාවට අල්මාරි වල අලුත්ම ඇඳුම් තියෙනවා. ඒක අඳින්න පින නැහැනේ. පරණ වුණාම හඩු ගඳ ගැහුවාම නේ කිලිටි වෙච්ච ඇඳුම් තමයි අඳින්නේ. ඇයි මෙහෙම අඳින්නේ කියලා හම කියන මං හරි චාම්නේ සරලයිනේ ඒකයි මේ. එහෙනම් ඇයි අල්මාරිය ගොඩ ගහගෙන ඉන්නේ? ඒකට කියන්නේ චාම් කම නේ කුණු කම කියලා. නේද? එහෙමයි අපි සමාජෙ කොච්චර ඉන්නවද? හරියට කන්න ඕන තරම් කෑම බීම කන්න පුළුවන්කම තිබ්බත් ඒකට පින නැහැ. නේද? ඒක අවාසනාවක්. දැන් ලෙඩක් හැදිලා නම් කමක් නැහැ. දැන් සීනි අමාරු වගේ හැදිලා තියෙනකොට කොච්චර සීනි කන්න තිබ්බත් කන්න හොඳ නැහැ නේ. ඒකෙන් වැළකෙන්න ඕන. නේද? දැන් මේක අහලා ඉවර වෙලා ඔන්න හාමුදුරුවොත් කිව්වා කන්න තියෙනවා නම් කන්න ඕන එක පින නැති කියලා සීනි කන්න යන්න සූදානම් වෙන්න එපා. සීනි අමාරු කාර්යය. ඒක නෙවෙයි මේ කියන්නේ. ලෙඩක් හැදිච්ච නිසා ආහාරයෙන් වළකින එක වෙනම දෙයක්. නමුත් එහෙම ලෙඩක් දුකක් වෙනත් අපහසුවක් නැත්තම් ඇයි ඔබ අනවශ්‍ය විදිහට ඒවා පරිහරණය නොකර ඉන්නේ?
ඒවාට එතකොට වෙන්නේ මොකද? අර භෝග සුඛය නැහැ. ඊළඟට අනිත් සුඛයට කියන අනන සුඛ. දැන් සමහරවිට ගොඩාක් දේවල් තියෙන ඔක්කොම තියෙන හැබැයි ණය වෙලා හතර අතේ ණය වෙලා තමයි ඔක්කොම හොයාගෙන ඉන්නේ. ඉතින් මොනතරම් සැප වින්දත් ණයකාරයෝ මතක් වෙනකොට ඔක්කොම එක සැරේ පිච්චිලා යනවා. කොච්චර කන්න ගියත් හොඳට ලස්සනට හැඩට වැටලා ඇඳලා හිටියත් නේද? දැන් වෙඩින්ග්ස් එහෙම ගන්න ඕනේ ඔය ණය වෙලා නේද? ලක්ෂ ගණන් වියදම් කරලා වෙඩින් එක අරගෙන ඉවර වෙලා දැන් ණය ගෙවා ගන්නේ කොහොමද කියලා හෝල් එකෙන් පිට වෙලා යනකොටම ඒ සිතවිල්ල ආපු ගමන්ම අර මංගල උත්සවයේ ඇති වෙච්ච සතුට ඔක්කොම පිච්චිලා යනවා සමහර වෙලාවට. ඉතින් ඒ නිසා අනන සුඛය කියන්නේ ඊටාම වැදගත් එකක්. ණය නැතුව ඉඳීමේ සැපය. ඊළඟට අනවජ්‍ය සුඛය. මොනෝ කලත් අන්තිමේදී තමන්ගේ හිතට බොරු කරන්න බෑ. හෘදය සාක්ෂියට බොරු කරන්න බෑ. ඒ නිසා නිවැරදි පැවැත්ම තුල ඇති කරගන්න සුවය තමයි අතිශයින්ම වැදගත් වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් උන සමහර අය ඉන්නවා කාම සම්පත් හොඳට භුක්ති විඳිනවා. හැබැයි නෙක්ඛම්මයට කැමති යාළ. කවදා හරි මම මේවා අතහැරලා යනවා කියන අපේක්ෂාවෙන් ඉන්නවා. අර කියන්නේ අර භුක්ති විඳින කාමයේහි දැඩි ගේදයක්, ගිජුකමක්, ඇල්මක් නැහැ. තියෙන නිසා පරිහරණය කරනවා දාලා යන්න සූදානම්. එහෙම පිරිසකුත් අපේ සමාජයේ ඉන්නවා. තව සමහරෙක් ඉන්නවා ඒ කට්ටිය නෙක්ඛම්මය ඇසුරු කරගෙන තමයි ඉන්නේ. කියන අතහරීමට කැමැත්ත පෙන්නනවා. මගේ ඔය කිසිම බැඳීමක් නැහැ, මට ඕවට ඇලීමක් නැහැ. ඔය ආදි වශයෙන් වචනෙන් කියනවා. හැබැයි හිතින් බැඳිලා කාමයේහි ඇලිලා ඉන්නේ කට්ටිය යටි. පෙන්නන්න කියන අනේ මගේ නම් මට නම් ඕක කිසි ප්‍රශ්නයක් නැහැ, ඕන වෙලාවක මං අතහරලා යන්න සූදානම්, දාලා යන්න සූදානම්, ඕන දෙයක් ගෙනිච්චාවේ කියලා. හැබැයි යටින් හැමතිස්සෙම මනසින් ඒව අල්ලගෙන ඉන්න පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. බොරුවට අතහරින බව පෙන්නුවට ඇතුලෙන් අල්ලන් ඉන්න අය. තව සමහරෙක් ඉන්නවා නෙක්ඛම්මේ ඇසුරු කළත් ඇසුරු කරනවා වගේම නෙක්ඛම්මයට කැමතියි. අර විදිහටම වචනයෙන් කියනවා ක්‍රියාවෙන් අඟවනවා එක්කම වගේම අතහැරලා යන්න හැමතිස්සෙම කැමැති. උඩයි යටයි දෙකම නෙක්ඛම්මයා ළඟ තියෙනවා. එතකොට ඔන්න සමහරුන්ගේ උඩයි යටයි දෙකම කාමය තියෙන්නේ. සමහර අයගේ උඩ කාමය තියෙනවා, යට නෙක්ඛම්මය තියෙනවා. සමහර අයගේ උඩ නෙක්ඛම්මය තියෙන, යට කාමය තියෙනවා. සමහරගේ උඩයි යටයි දෙකම කාමය තියෙනවා. නෙක්ඛම්මය තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට කවුරු හරි කෙනෙක් ආවහම බුදුරජාණන් වහන්සේ දකින මෙයා නිකන් ආසාවෙන් ඉන්න බව පෙනුනට මෙයාට නිකන් අතහරින්නත් කැමැත්ත තියනවද කියලා දකිනවා. මෙයාට නම් මේ අතහැරීමේ චේතනාවක්ම නැහැ කියලා දකිනවා. මෙයා නම් බොහොම අතහරින්න සූදානම්ෙන් ඉන්න කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දැකලා අන්න ඒයට ගැළපෙන ඒ මානසිකත්වයට ගැළපෙන විදිහට බණ කියනවා. එතකොට මේ ආසය, ඒ තැනත්තගේ පුරුද්ද, හුරුව, ස්වභාවය අර කෙලෙස් රැස් වෙලා තියෙන ආකාරය දකිනවා. ඊළඟට ව්‍යාපාදය දකිනවා. දැන් සමහරු ඉන්නවා උඩිනුත් තරහයි යටිනුත් තරහයි. තරහෙන්මයි ඉන්නේ, තරහෙන්මයි හිතන්නේ, ওই වැඩ ඔක්කොම කරන්නේ තරහෙන්. එහෙම જાතියක් ඉන්නවා. තව සමහරෙක් ඉන්නවා ඒ අය තරහ පෙන්නුවට ඇතුලේ තරහක් නැහැ. එහෙමත් අය ඉන්නෝනේ සමහර වෙලාවට ටිකක් සැරපරුසයි. හැබැයි හදවතේ පොඩි මෘදු මොලොක් ගතියක් තියෙනවා. තව සමහරෙක් ඉන්නවා කටින් හරීම මෛත්‍රී සහගතයි. වචන පිට කරනකොට බොහොම ආදරණීය වචන කතා කරනවා. හැබැයි හදවතින් දුෂ්ටයි. හදවතින් හරීම ද්වේෂ සහගතයි. හදවතින් ඉරිසියාව ඒ වගේ දේවල් තියෙන නරක සිතිවිලි වලින් පුපුරන අය සිටිනවා. සමහර අය උඩිනුත් මෛත්‍රී සහගතයි, යටිනුත් මෛත්‍රී සහගතයි. අන්න එහෙමයි ඉන්නවා. දැන් ඔය සමහර අය ඉන්නවා අපේ සමාජයේ ගොඩක් අය මෛත්‍රිය ගැනමයි කියවන්නේ. මෛත්‍රී අගය, මෛත්‍රී වටිනකම, මන්නම් මෛත්‍රියමයි ඉන්නේ කියලා කියනවා. ඔය මෛත්‍රී අගය වැඩියෙන් කියවන අය ඉන්නව නේද? ඒ කට්ටියට වැඩියෙන් තරහ යනවා කියලා හොයාගෙන. ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාත්මක સિદ્ધාන්තය යටතේ හොයාගෙන තියෙනවලු. ඒ යමක්
නිතර දෙවේලේ ප්‍රකාශ කරනවා නම් ඒකට ප්‍රතිවිරුද්ධ අදහස තමයි යා තුළ හිතේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. කවුරු හරි කියන වැඩක් නැහැ මේවා ඉතින් සියල්ල අනිත්‍යයි ඔහොම කියන අය ඉන්නවනේ. අන්න ඒ අයට තමයි වැඩියෙන්ම ඔය ආසාවල් තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම මෛත්‍රී සහගත මෛත්‍රියේ වටිනකම කවුරු හරි වැඩි ඕනෝට වැඩියෙන් කියනවා නම් ඒ කියන්නේ එයාගේ තියෙනවා තරහ නේද? දැන් ඔය ඕනෝට වැඩිය කියවන්නේ මොකක් නිසාද? ඒ කියවන්නේ Taman ළඟ තියෙන එක හංග ගන්න. Tamanගේ යතින් වරදක් වුණාම හංග ගන්න. ඒකනේ ඔය බීපු මිනිස්සු වැඩියෙන් කියවන්නේ. නේද? මොන හරි බිව්වට පස්සේ ඒක වහගන්න වැඩියෙන් කියවන්න ගන්න. වැඩියෙන් කියවනකොට තේරෙනවා මේ මිනිහ හොඳට බීලා තමයි ඉන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ එක එක જાති මිනිස්සු ඉන්නවා. පෙන්නන එක එකක් ඊළඟට අනිත් පැත්ත තව එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය කියන චරිත දකින. මෙයාට මේ තරහ නෑ වගේ හිටියට මෙයාට තරහ යනවා. මෙයා මෛත්‍රී සහගත වගේ හිටියට මෙහා තරහ චරිතයක්. මෙයාට මේ කේන්තිකාරයෙක් වුණාට මේ කේන්ති ඉක්මනට නිවෙනවා. අන්න ඒව දකිනවා බුදුරජාණන්. දැන් අපි දැක්කොත් අයියෝ මෙයාට නම් කියන්න බෑ පොඩ්ඩක් හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. පොඩ්ඩක් කියන ගමන් කේන්තියන මෙයාට කියලා නම් බෑ කියලා අපි පස්ස ගහනවා. අපි අතහැරලා දානවා ඒ වගේ අය. හැබැයි බුදුරජාණන් වහන්සේ ඇත්තන් අර ආසයන් අදහස් එහෙම නැත්නම් අර පුරුදු මානසික ස්වභාවයන් හොඳට දන්න නිසා උන්වහන්සේ ඒවට ගැළපෙන විදිහට බණ කියනවා. අන්න බලන්න බුදුවරයෙක් අභිමුඛ වීමේ තියෙන වාසනාව. ඉතින් පින්වත්නි අන්න ඒ වාගේ මිනිස්සු අඳුන ගන්නවා. ඊට පස්සේ තීන මිද්ධය. තීන මිද්ධය තියෙන අය සිටින සමහර අය. සමහරුන්ට නිදිමත තියෙනවා. එතකොට මෙන්න මේ නිදිමත තියාගෙන සමහර අය ආලෝක සංඥාව පුරුදු කරන්න හදනවා. දැන් නිදිමතට ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකම තමයි ආලෝක සංඥා. දැන් බලන්න ඔබට නිදිමත නිදා ගන්න ඕන වුණාම සාමාන්‍ය මොකද කරන්නේ? ගෙදරක නම් නිදා ගන්න ඕන වුණාම රැට නේද? ලයිට් ඕෆ් කරනවා. ඊට පස්සේ රෙද්ද කිනු පුරව ගන්නවා. අඳුරු කර ගන්නවා. අඳුරු කරගත්තාම අන්න ගත සිත දෙකම කුසීත වෙන්න ගන්නවා. එතකොට තමයි නිදිමත එන්නේ. ඒ වගේ අන්න ඒ තීන මිද්දේට ප්‍රතිවිරුද්ධ දේ තමයි වීරය කියලා කියන්නේ. ඒ වීරය උපදවා ගැනීමේදී ආලෝක සංඥාව පුරුදු කරන එක හරිම වටිනවා. දැන් මල ලයිට් එකක් දාපු ගමන් අර තීන මිද්ද ගතිය නැති වෙනවා. එළිය ආපු ගමන් නැති වෙනවා. දැන් දේශනාවල ගොඩාක් සඳහන් වෙනවා කවුරු හරි කෙනෙකුට තීන මිද්දේ ආවොත් ආලෝක සංඥාව පුරුදු කරන්න කියලා. ඉරු එළිය දිහා බලන්න, එලි මහන තැනකට යන්න. එහෙම යනකොට අර තියෙන ගතේ තියෙන මැලිකම, කුසීතකම දුරු කරගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දකිනවා මෙයාට මේ තීන මිද්දේ තියනවද? මෙයාට මේ ආලෝක සංඥාව වඩන්න උපදෙස් දීලා ඒ තුලින් මෙයාගේ හිත කුසලයට නැඹුරු කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මෙයාගේ ආලෝක සංඥාව මෙයාගේ වැඩෙන්නේ නැද්ද? ආදී වශයෙන් ඒ දකින්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න ඒකට කියනවා ආසය ජානාති, ආසයන් ජානාති කියලා. ඒතර ඔය වාගේ හුරු පුරුදු ස්වභාවයන්ට කියනවා ආසය කියලා. බුදුහාඳුර ඒක දන්නවා. කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණියාම මේ පුද්ගලයාගේ ඒ ආසයන් අඳුන ගන්න පුළුවන්. අදහස් දැන ගන්න පුළුවන්. ඊළඟට අනුසයං ජානාති. දැන් මේකේ ආසය අනුසය ඥානය කියලා කියන්නේ ඒක. අනුසය කියලා කියන්නේ මොකද්ද? අනුසය කියන්නේ යට ගැහිච්ච කෙලෙස්. අනුසය කියලා කියන්නේ යට ගැහිච්ච කෙලෙස්. පින්නදී අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අදියර ස්ටේජස් තියෙන තුනක්. ඒකට අපි කියනවා අනුසය, පරියුට්ඨාන, වීතික්කම කියලා. අනුසය කියලා කියන්නේ කෙලෙස් නිද්‍රෝපගත වෙලා, තුනී වෙලා, කිඳා බැහැලා තියෙන අවස්ථාව. දැන් මේ වෙලාවේ අපේ හිතේ තියෙන අනේ අනුසය කෙලෙස්. දැන් කෙනෙක් හිතන්න බුණා මේ වෙලාවේ මේ බණ අහන වෙලාවෙ හින්දා කෙලෙස් නැහැ කියලා. කෙලෙස් නැහැ නෙවෙයි, තියෙනවා. නැත්තම් අපි මේ වෙලාවෙත් රහත් වෙලා කෙලෙස් නැත්තම් හිතේ. එතකොට අන්නේ අනුසය මට්ටමට යට වෙලා තියෙන, නිද්‍රෝපගත වෙලා තියෙන කෙලෙස්. ඒක තමයි අනුසය කියන්නේ. ඒ කෙලෙස් නැගිටිනවා. කොහොමද නැගිටින්නේ? මේ නිදාගත්තේව නැගිටින්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු ගෝචර වුණාම
අන්න ඒවා මෝහයෙන් යුතුව පරිහරණය කරන්න ගත්තාම ඒව උඩට ඇවිස්සලා එන්න ගන්නවා. නැගිටින්න ගන්න අර කෙලෙස්. ඒකට කියන පරිඋත්ථාන කියලා. හාත්පසින්ම නැගිටින අවස්ථාව. ඒ කියන්නේ හිතේ කෙලෙස් මනෝමය ක්‍රියාකාරී අවස්ථාවට පත් වෙනවා. හිතින් ක්‍රියාත්මක වෙන වෙලාව. හිතින් ක්‍රියාත්මක වෙනවා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. අර කෙලෙස් අරමුණ කෙලෙස් ඇති වෙන විදිහට ආපහු යලි යලි හිතනවා. දැන් කිසියම් අරමුණක් රූපයක් නිසා ඔබේ හිතේ ක්ලේශයක් ඇවිස්සුනා කියන රාගය ඇවිස්සුනා කියන්නේ ඒ ඇවිස්සිච්ච රාගය වැඩි වෙන විදිහට ආපහු අර රූපය ගැන ආස්වාදයෙන් යලිත් කල්පනා කරන්න ගන්න. වැඩි වැඩියෙන් හිතනවා. වැඩි වැඩියෙන් හිතනකොට අන්න අර සිතිවිලි වේගවත්ව හිත තුළ ක්‍රියාත්මක වෙලා ඒක හිතේ විතරක් රඳව ගන්න බැරුව ඒව එළියට දානවා. ඒකට කියන්නේ වීතික්කම කියලා. කොහොමද කෙලෙස් එළියට දාන්නේ? කයනුයි වචනයනුයි. එතකොට ඔන්න ඔය අවස්ථා තුනෙන් මුල් අවස්ථාව තමයි අනුසය අවස්ථාව. යට නිද්‍රෝපගත වෙලා තියෙන නිදාගෙන තුනී වෙලා තියෙන කෙලෙස්. එහෙම නිදාගෙන තුනී වෙලා යටපත් වෙලා තියෙන කෙලෙස් ಜಾති තියෙනවා 7ක්. ඒවට කියනවා කාම රාගානුසය. කාම රාගය කියන සිතිවිල්ල හිතේ යට කිඳා බැහැලා තියෙනවා. ඊළඟට පටිඝානුසය. පටිඝානුසය කියන්නේ තරහ, ගැටෙන හැපෙන ස්වභාවය එකත් යට කිඳා බැහැලා තියෙනවා. ඊට පස්සේ මානානුසය. මානය කියන අස්මිමානය කියන සිතවිල්ල යට කිඳා බැහැලා තියෙනවා. මනසින් ඔවුනොන් එක එක්කෙනා මනින ක්‍රමයට තමයි මාන කියන්නේ. ඊළඟට දිඨානුසය. දිඨි කියන්නේ වැරදි දෘෂ්ටි. වැරදි දෘෂ්ටි යට ආත්ම දෘෂ්ටිය ප්‍රමුඛ කරගත් දෘෂ්ටි යට හිතේ කිඳා බැහැලා තියෙනවා. දිඨානුසය. විචිකිච්ඡානුසය. විචිකිච්ඡා කියන්නේ සැක. එක එක්කෙනා ගැන සැක යනොත් අපි හිතේ තැම්පත් කරන් ඉන්නවා. අරමුණක් ආපු ගමන්ම අර සැකේ ඉස්මතු වෙලා එනවා. අනේ නිසා විචිකිච්ඡාවත් අනුසය සිතවිල්ලක් හැටියට ගන්නවා. ඊළඟට භව රාගානුසය. භව රාග. භව කියන්නේ පැවැත්ම, රාග කියන්නේ කැමැත්ත. එතකොට පැවැත්මට ඇති කැමැත්තට කියන භව රාගය කියලා. අන්න ඒකත් යට හිතේ තියෙනවා. ඒ කැමැත්ත නිසා තමයි අපි ඕන දෙයක් කරනකොට කොහේ හරි පවතින ආසාවක් ඇති කරගන්නේ. දැන් ඒක තමයි ඔය ගොඩාක් අය කියන අනේ ඉතින් මගේ නම් ඔය ලොකු ආසාවල් නැහැ මේ ඉන්න ටික කාලේ පුළුවන් තරම් ධනක් දීලා පිනක් කරගෙන යන තැනකට වැඩක් කරගන්න එක තමයි මගේ කැමැත්ත කියලා එහෙම කියන අය ඉන්නවනේ නේද? අර භව රාගයේ ඉන්නේ එහෙම කියන්නේ යන තැනකට කැමැත්තක් ඇති කරගන්නවා කියන්නේ මොකද්ද? ආයෙ යන්න තැනක් හදා ගන්නවා නේද? අන්න භව රාගය. එතකොට මේ පවතින්න තියෙන ආශාව භව රාගානුසය. ඊළඟට අවිජ්ජානුසය අන්තිම එක 7 වෙනි එක. අවිජ්ජානුසය කියන්නේ මේ ලෝක ස්වභාවය පිළිබඳව යථාර්ථය නොදන්නකම. මේ සියලු හේතුන් නිසා හටගන්න සියලු දේවල් වල තියෙන ආවේනික ලක්ෂණ 3 ඒවත් ත්‍රිලක්ෂණය. මොකක්ද ත්‍රිලක්ෂණය? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ස්වභාවය දන්නේ නැතිකම තමයි අවිජ්ජානුසය. ඒකත් යට හිතේ කිඳා බැහැලා තියෙනවා. මොකද එතකොට එයා හිතන්නේ අවිජ්ජානුසයෙන් ඉන්න කෙනා මොකද හිතන්නේ? මේ සියල්ල නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලා හිතලා අරමුණක් ආපු ගමන්ම ඒ අරමුණේ ඇලිලා බැඳිලා ඒක ගැන කල්පනා කර කර අන්න කාමරාගානුසය ඇති කර ගන්නවා. එහෙම නැත්නම් පටිඝානුසය ඇති කර ගන්නවා. මානානුසය ඇති කරගෙන අනුසය කෙලෙස් නැගිටව ගන්න. ඒ කියන්නේ නිදාගෙන ඉන්නේව අවදි කරන, පරිඋත්ථාන කරනවා. පරිඋත්ථාන කෙලෙස් ගැන ආපහු ඒක ගැනම අරමුණ ගැනම හිතා ඒව වීතික්කම කරගන්න. ඊට පස්සේ ඔන්න කයිනුයි වචනේනුයි නරක දේවල් කියලා නරක දේවල් කරලා පිරිහෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ ළඟට කවුරු හරි කෙනෙක් බණ අහන්න ආවහම බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාගේ හිතේ කෙලෙස් මොන මට්ටමේද තියෙන්නේ? වීතික්කම මට්ටමේද? එහෙම නැත්නම් පරිඋත්ථාන මට්ටමේ ඇතුලේ කැකෑරෙමින් ඉන්න කෙනෙක්ද මෙයා? එහෙම නැත්නම් මෙයාගේ හිතේ කෙලෙස් ඔක්කොම අනුසය මට්ටමේ යට කිඳා බැහැලාද තියෙන්නේ? ඒ කිඳා බැහැලා තියෙන කෙලෙස් අතරින් මොකක්ද ඉස්මතු වෙන්නේ? ඉස්සෙල්ලම රාගයේද ඉස්මතු වෙන්නේ එක සැරේට? එහෙම නැත්නම් මෙයාගේ අර යට ගැහිච්ච කෙලෙස් වලින් තරහද එක සැරේට ඇහැරෙන්නේ? ඒ ඔක්කොම බුදුහාමුදුරු දකිනවා. දැකලා
අන්න ඒ අනුසය ක්ලේශ ධර්මයන්ට ගැළපෙන විදිහට ඒව මර්ධනය කරගන්න ඒව නැවත උපදින්නේ නැති වෙන විදිහට බුදු පියාණන් වහන්සේ බණ කියනවා. ඉතින් ඒ වාගේ කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණොත් අපිට අපේ සසර ගමන බොහොම ඉක්මනට කෙටි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි ජීවමාන බුදුවරයෙක් අභියස ඉපදෙන්නට ලැබීමේ භාග්‍ය කියලා කියන්නේ. එතකොට ඔන්න ආසය අනුසය කියන වචනය අපි දැන් දැනගත්තා. එතකොට මේ ආසය අනුසය කියන වචන දෙකට ඇතුළත් වෙන තව වචන කීපයක් සඳහන් කරනවා මේ ඥානියට අයිති. එහිදී බුදුරජාණන් මේ දේශනාවේ සඳහන් වෙනවා චරිතං ඥානාති. බුදුහාමුදුරුවෝ ඒ අයගේ චරිත දකිනවා. දැන් මෙතන සඳහන් කරනවා මේ චරිත තුනක්. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර චරිත කියලා. ඒ කියන්නේ පින් කරන චරිත තියෙනවා, පව් කරන චරිත තියෙනවා, භාවනා කරන චරිත තියෙනවා. පින් කරන චරිත කියන්නේ සුගතියට යන්නට හේතු කරගන්න චරිත. පව් කරන චරිත දුගතියට යන්න හේතු වෙන චරිත. ආනිඤ්ඤාභි සංඛාර කියන්නේ මේ භාවනාවල්. ධාන සිත් කියන එකයි. ඒ ධාන සිත් උපදවා ගත්තාම මේ අයට බ්‍රහ්ම ලෝකවල යන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ අන්නේ ඒ පුද්ගලයන්ගේ චරිත ස්වභාවය දිහා බලලා මෙයා පින්වන්තයි. මෙයාට සුගතියේ හිත පිහිටවන්න පුළුවන්. මෙයා දුගතියට යන එක්කෙනෙක්. මෙයාට බණ කිව්වට වැඩක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. දැන් බුදුරජාණන් ගොඩාක් අය අහන දෙයක්නේ. බුදුහාමුදුරුවෝ මහා කාරුණික නම් ඇයි ඔය මස්සිනාට පිහිටුන්නේ නැත්තේ? දේවදත්ත අපාය යනකම් හිටියේ ඇයි කියලා අහනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දැනගත්තා දේවදත්තට මොන ලෙසකින්වත් බුදුරජාණන් වහන්සේටවත් පිහිට වෙන්න අවකාශයක් නැහැ. යාගේ හිතේ එච්චරටම පවිතු අදහස් තිබිලා තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා මේ අශ්වලෝමයක් අරගෙන ඉවර වෙලා තින්ත භාජනයක ඔබලා හත් සැරයක් ගසලා ඉවර වෙලා ඒ අශ්වලෝමේ අග කඩදාසි කොලයක තිව්වහම ඒ තින්ත ගෑවෙන ප්‍රමාණයක් තියෙනවනේ. අර ලෝමක ඒකේ තිබිච්ච තින්ත අර කඩදාසි කොලේ ගෑවෙන ප්‍රමාණයක් තියෙනවනේ. අන්න එච්චර චුට්ටි ප්‍රමාණයක්වත් දේවදත්ත හාමුදුරන්ගේ හිතේ කුසලයට ඉඩක් තිබ්බේ නෑලු. එතකොට අපි අපේ හිත කුසලයට විවෘත කරගත්තේ නැත්නම් බුදුරජාණන් වහන්සේටවත් මැදිහත් වෙන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ හිත බලෙන් අරගෙන හොදලා පිරිසිදු කරලා දෙන කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මාර්ගෝපදේශකයෙක්. ඒකයි උන්වහන්සේ නිතර අවධාරණය කරන්නේ. තුම්හි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. ඔයත්ගේ කාර්යභාරය කරන්න. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මාර්ගෝපදේශනය කරන මාර්ගෝපදේශකයෙක් විතරයි කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අන්නේ ඒ පුද්ගලයන්ගේ චරිත ස්වභාව දකිනවා. චරිත තියෙනවනේ සාමාන්‍යයෙන් 6ක් නේද? වැඩියෙන් අහලා තියෙන චරිත 7ක් කියන කතාව විතරනේ. චරිත 6ක් තියෙනවා. මොනවද? ඒවට කියනවා රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත කියලා. එතන බුදුරජාණන් වහන්සේ ළඟට කවුරු හරි කෙනෙක් එනකොට උන්වහන්සේ දකිනවා මෙයා ශ්‍රද්ධා චරිතයක්ද? මෙයා බුද්ධි චරිතයක්ද? මෙයා විතර්ක චරිතයක්ද? බුද්ධිමතාට හොඳට ප්‍රඥාව තියෙන කෙනෙක් මෙයාට පොඩ්ඩයි කියලා දෙන්න ඕන ධර්ම මාර්ගය යන. මෙයාගේ ශ්‍රද්ධාව ටිකක් වැඩි. ඒ නිසා මෙයාට ටිකක් ප්‍රඥාව වැඩි කරන්න ඕන කියලා බුදුහාමුදුරන්. විතර්ක චරිත මෙයා නම් මේ එක කල්ලාගෙන දිගටම හිතනවා වැඩි ඕනවට වැඩි. ඒ හින්දා මෙයාට වෙනස් විදියකට බණ කියන්න ඕන. මෙයාගේ රාගය වැඩි, මෙයාගේ ද්වේෂය වැඩි, මෙයාගේ මෝහය වැඩි ආදි වශයෙන් දකිනවා. දැකලා රාගය වැඩි එක්කෙනාට දිව්‍ය ලෝකයේ සැප කියලා ආස්වාද දේවල් කියලා හරියන්නේ නැහැ. එයාට මේ විරාගික සිතිවිලි ගැන කියන්න ඕන. ද්වේෂය වැඩි එක්කෙනාට මොකද කරන්නේ? මෛත්‍රියේ වටිනාකම කියලා දෙන්න. අන්න ඒ විදිහට ඒ චරිතයට ගැළපෙන විදිහට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා. චරිතං ඥානාති කියුවේ ඒකයි. එතකොට ඔන්න ආසයානුසේ ඥානියත් එක්ක බලන්න කොච්චර පැති කඩක් විවර වෙනවද බුදුරජාණන් මොන අංශ ඒ පුද්ගලයන්ගේ මනස දිහා බලනවද. ඊළඟට අධිමුත්තං ඥානාති කියලා සඳහන් වෙනවා. අධිමුත්ත කියන වචනේ තියෙනවා අදහස් කියන එක.
ඒ සත්වයෝ එක එක අදහස් වලින් යුක්තයි. අදහස් කියලා කිව්වාම හීනාදි මුත්තික, පනීතාදි මුත්තික කියලා සඳහන් වෙනවා. හීනාදි මුත්තික කියලා කියන්නේ අදහස් වශයෙන් අඩු පහත් අදහස් තියන අය ඉන්නවා. පනීතාදි මුත්තික කියන්නේ හොඳ ප්‍රනීත හොඳ උසස් අදහස් තියන අය ඉන්නවා. ඕනම සමාජයක ඉන්නවනේ අදහස් වශයෙන් ගත්තහම බොහොම වැදගත් අදහස් තියන අය ඉන්නවා. ඒ වගේම පහත් අදහස් තියන අය ඉන්නවා. එතකොට පහත් අදහස් තියන අය පහත් අදහස් තියන අයත් එක්ක එකතු වෙනවා. නේ තාම කුණු එකතු වෙන කුණු ගොඩකටමනේ, කිරි එකතු වෙන කිරි ගොඩකටනේ, නේද? සෙම එකතු වෙන සෙම ගොඩකටනේ. ඒ වගේ හොඳ අය හොඳ අයත් එක්ක එකතු වෙනවා, නරක අය නරක අයත් එක්ක එකතු වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ විවේකයෙන් වැඩ ඉන්නකොට උන්වහන්සේ දකිනවා සරියුත් මහරහතන් වහන්සේ එක පැත්තක සක්මන් කරනවා. උන්වහන්සේ වටේට හාමුදුරු පිරිසක් සක්මන් කර කර ඉන්නවා. මුගලන් හාමුදුරුවොත් පැත්තක සක්මන් කරනවා. උන්වහන්සේ වටේ තව හාමුදුරු ටිකක් සක්මන් කරනවා. සීවලි හාමුදුරුවොත් සක්මන් කරනවා. සීවලි හාමුදුරුවෝ ළඟ හාමුදුරු පිරිසක් ඉන්නවා. ඔය අතරේ දේවදත්ත හාමුදුරුවොත් පැත්තකට වෙලා සක්මන් කර කර ඉන්නවා. ඒ හාමුදුරුවොත් එක්කත් කට්ටියක් ඉන්නවා. ඒක දැකලා බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න හාමුදුරන්ට මතක් කරනවා ධාතුසු භික්ඛවී සත්තා සංසන්දින්ති සමේන්ති. මානෙනි මේ ලෝකේ සත්වයෝ අදහස් වශයෙන් සමාන වෙනවා. එකතු වෙනවා. අදහස් සමාන වෙච්ච තැන එකතු වෙනවා. අදහස් අසමාන වෙච්ච තැන බෙදෙනවා. නේද? මේ කතාව යුග ජීවිතයකටත් ප්‍රායෝගිකයිනේ. නෝනයි මහත්තයයි දෙන්න අතරේ අදහස් සමාන නම් ගොඩක් කල් ඉන්න පුළුවන්. අදහස් විෂම වෙච්ච ගමන්ම රණ්ඩු සරුවල් ඇති වෙනවා, ભેද බින්න ඇති වෙනවා. ඊට පස්සේ තමයි ඩිවෝර්ස් වෙන්න යන්නේ. බෙදෙන්න යන්නේ. ඉතින් අන්න ඒ වාගේ අපේ සමාජයේ ඉන්න උසස් අදහස් තියන අය. උසස් අදහස් තියන අය උසස් අදහස් අයත් එක්ක තමයි එකතු වෙන්නේ. පහත් අදහස් තියන අය පහත් අදහස් තියන අයත් එක්ක එකතු වෙන එක ස්වභාවයක්. එතකොට සාමාන්‍යයෙන් අපි සඳහන් කරනවා නිහීයති පුරිසෝ නිහීන සේවි. නච හායේත කදාපි තුල්්‍ය සේවි. සෙට්ඨ මුපනමං උදේති කිප්පං තස්මාහි අත්තන උත්තරින් භජේත. නිහීයති පුරිසෝ නිහීන සේවේ. තමන්ට වැඩිය ගුණයෙන් දහමෙන් නුවණින් පහත් අය ඇසුරු කරන්න ගත්තොත් තමන්ගේත් ක්වොලිටි බහිනවා. තමනුත් පිරිහිලා යනවා. නච හායේත කදාපි තුල්්‍ය සේවේ. තමන් හා සමානම ගුණධර්ම ස්වභාවයන්ගෙන් යුක්ත අය ඇසුරු කරාම ඒ තත්වෙන් පිරිහෙන්නේ නැතුව ඉන්න පුළුවන්. සමාන මට්ටමේ ඉන්න දෙන්නම එකම බෝට්ටුවේ හින්දා. ඊළඟට සෙට්ඨ මුපනමං උදේති කිප්පං. තමන්ට වැඩිය උසස් කෙනෙක් ගුණයෙන් සීලයෙන් ඥානයෙන් හැමාන්තියෙන්ම උසස් කෙනෙක් ඇසුරු කළොත් උදේති කිප්පං වහා මේ තැනත්තාත් අර ආශ්‍රය කරන එක්කෙනා දිනු වෙනවා. තස්මාහි අත්තන උත්තරින් භජේත. ඒ නිසා හැම තිස්සෙම තමන්ට වැඩිය උසස් කෙනෙක් ඇසුරු කරගන්න. හැමෝම උසස් අය ඇසුරු කරන්න බැරි වෙන්න පුළුවන්. විවිධ අය ඉන්න පුළුවන් ආශ්‍රය කරන සමාජය. හැබැයි ඔබට පරමාදර්ශී චරිතයක් තියාගන්න ඕන. ඔබට වැඩිය සීලයෙන්, ගුණයෙන්, ඥානයෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන්, ත්‍යාගයෙන් හැම ගුණයකින්ම ඉහළ කෙනෙක් ඔබගේ ඇසුරට එක්කෙනෙක් හරි තියෙන්න ඕන, ඉන්න ඕන. එහෙම වැදගත් කෙනෙක්. ඔබට මඟ පෙන්වන, ඔබට ආදර්ශය ගත හැකි කෙනෙක් ඉන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්න ඒ විදිහට ඒ පුද්ගලයන්ගේ අදහස් ඒ පුද්ගලෝ එකතු වෙන්නේ ඇයි, මෙයා මෙතන ඉන්නේ ඇයි, මෙයා මෙතන මේ අය ආශ්‍රය කරන්නේ ඇයි කියලා හොඳටම දන්නවා. අන්න ඒක තමයි එතනදී අධිමුත්තතා ඥානාති කියන්නේ. ඊළඟට අවසාන එක භබ්බා භබ්බේ සත්‍ය ඥානාති. භබ්බා භබ්බ කියන්නේ භව්‍ය අභව්‍ය සත්වයෝ. භව්‍ය අභව්‍ය කියන්නේ සුදුසු නුසුදුසු අය. කුමකට සුදුසු නුසුදුසුද? ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. නිවන් දකින්න සුදුසු අයත් ඉන්නවා, නුසුදුසු අයත් ඉන්නවා. මේ ලෝකේ ඉන්න හැමෝම නිවන් දකින්න සුදුසු නෙවෙයි. නුසුදුසුකම් ඕන තරම් තියෙනවා. මොනවද? කවුරු හරි කෙනෙක් ඔන්න කම්මාවරණ. කම්මාවරණ කියන්නේ ආනන්තරීය පාප කර්ම කරලා තියෙනවා නම් මේ භවය තුල. අම්මා මරලා තියෙනවා නම්, තාත්තා මරලා තියෙනවා, රහතන් වහන්සේ නම මරලා තියෙනවා, බුදුන්ගේ ශරීරයේ ලේසුළු වල තියෙනවා, සංඝ බේදේ කරලා තියෙනවා. එයා අභව්‍යයි. මේ සැරේ මේ භවය තුල යාට නිවන් දකින්න බෑ. මොකද මරණින් පස්සේ ඒකාන්තයෙන් මෙයා දුගතියේ යනවා. එතකොට මේ කර්මයෙන් වැහිච්ච අයට කම්මාවරණ කියන්නේ ඒකයි. එහෙම අයට නිවන් දකින්න බෑ. එයා අභව්‍ය කෙනෙක්. එහෙම කර්ම කරලා නැත්නම් එයා භව්‍යයි. එයා සුදුසුයි නිවන් දකින්න. අන්න බුදුහාමුදුරේ ඒක දකිනවා.
ඊළඟට කිලේසාවරණ. කෙලෙස් වලින් වැහිලෙන සමහරව ඉන්නවා මුද්දටම කෙලෙස් වැඩි. ඒ කට්ටියට මොනව කළා බුදුහාමුදුරුවෝ බණ කිව්වත් ඒ කෙලෙස් වලින් නිදහස් කරගන්න බැරි අය. සමහරුන්ගේ කෙලෙස් අඩු මට්ටමේ තියෙන්නේ. පොඩ්ඩක් මග පෙන්වපු ගමන් ඒ කෙලෙස් තුනී කරගන්න හැකියාව තියෙනවා. එහෙම අය භව්‍යයි. අර කෙලෙස් වලින් ඝන උදවිය අභව්‍යයි. ඊළඟට විපාකාවරණ. විපාකාවරණ කියන්නේ අතීත කර්මවල විපාක විදිහට සමහරු මේ භවයේ තුනම අන්ධ වෙලා මන්ද බුද්ධික වෙලා එහෙම උපදින අය ඉන්නවා. අන්න ඒ වාගේ අහේතුක ද්විහේතුක ප්‍රතිසන්දි ලබන අය ඉන්නවා. ඒ වගේ අයට නිවන් දකින්න බෑ. ඒක අභව්‍යයි. එතකොට භව්‍ය කියලා කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබාගෙන අස්කන්නාසාදී ඉන්ද්‍රියයන්ගේ විකලත්වයන් නැති හොඳ කල්පනා කරන්න පුළුවන් ඥාන ශක්තියක් ඇතිව ඉපදිලා ඉන්න අය අන්න විපාකයෙන් වැහිච්ච අය නෙවෙයි. ඒ අය නිවන් දකින්න සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඊළඟට අශ්‍රද්ධාව තියෙන සමහරුන්ගේ. ශ්‍රද්ධාවක් නැහැ. ශ්‍රද්ධාව නැති අය නිවන් දකින්න සුදුසු නැහැ. ඒ කටිය අභව්‍යයි. ශ්‍රද්ධාව තියෙන අය භව්‍යයි. ඊට පස්සේ අච්ඡන්දිකා නිවන් දකින්නත් කැමැත්තක් තියෙන්න ඕන. කැමැත්ත නැති අයට නිවන් දකින්න බෑ. මෙයාට ඒ කැමැත්ත තියෙනවා මෙයාට ඒ කැමැත්ත නැහැ කියලා බුදුහාඳුර හොඳින් දකිනවා. ඊට පස්සේ දුප්පඤ්ඤා මේ මිනිස්සයාර කොච්චර කිව්වත් තේරුම් ගන්න බෑ. තේරුම් කළ වටහලා දෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ දකින. එහෙනම් එයා අභව්‍යයි. මෙයාට නම් පොඩ්ඩක් කියවපු ගමන් තේරුම් ගන්න පුළුවන්. මෙයාට මෙන්න මේ මට්ටමට තමයි බණ කියන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ දන්නවා. අන්න ඒ විදිහට ඒ පුද්ගලයන් පිළිබඳව ඇති කරගන්න දැනුම තමයි මෙතන සත්තානං ආසයානුසේ ඥානෙ කියන්නේ. තේන් දැනුමෙන් හෙබි බුදු පියාණන් වහන්සේ නමක් ජීවමාන අවධියක උන්වහන්සේ දැක බලාගෙන බණක් අහන්න ලැබුණ නම් සමහර වෙලාවට අපටත් සංසාරේ විමුක්තියක් සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. හැබැයි ඒ කාලේ අපිත් ඉන්නේ නැති සමහර වෙලාවට. නමුත් අපි ඒකට භව්‍ය නොවන නිසා අභව්‍ය පුද්ගලයෝ විදිහට ඒ කාලේ හිටපු නිසා අපි තාම සංසාරේ. ඉතින් ඒ නිසා කල යුත්තේ මොකද්ද? භව්‍යතාවයන් සුදුසුකම් සම්පූර්ණ කරගෙන අප්‍රමාදීව සසර ගමන කෙටි කරගන්න වෑයම් කිරීමයි. ඉතින් අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වලා තියෙනවා. ඒ ආර්ය ධර්මයේ ලෝකේ පහළ වෙලා තියෙන කාලේ ජීවමාන බුදු කෙනෙක් ලෝකේ පහළ නොවුනත් බුදුහාමුදුරුවෝ මතක් කළේ ධර්මයේ ගුරුතන්හි තබා ගන්න කියලා. ඒ ධර්මයේ අදටත් ජීවමාන නිසා ධර්මානුකූලව අපේ පැවැත්ම හදාගෙන අගුණ දුර්වලකම් අඩු කරගෙන සුදුස්සන් බවට පත්වීම තුළ අපටත් ඒ අමා නිවනින් සැනසෙල්ල උදා කරගන්න මතු යම් දවසක ඒකාන්ත වශයෙන්ම හැකියාව ලැබේ. ඒ ලෙසින් කටයුතු කරන්න පින්වත් ඔබ හැම දිනාටම තථාගතයන් වහන්සේගේ ෂඩ් අසාධාරණ ඥාන අතුරෙන් දෙවන ඥානය වන ආසයානුසේ ඥානයේ පදනම් කරගෙන සිදු කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවායි අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසින් හැමතුතුම් නිවන් සුව සැලසේවා.